ගොඩාක් පින්වතුනි මිනිස්සු මැරෙන්නේ අකාලේ. වයස් සම්පන්න වෙලා ආයුෂ සම්පන්න වෙලා මිනිස්සු මැරෙනවා අඩුයි. දීර්ඝායුෂ විඳින්මින් මැරෙනවා අඩුයි. ඉතින් මේක වළක්වා ගන්නට කෙනෙකුට පුළුවන් වුණොත් ලොකු දෙයක්. මොකද හේතුව මේ මනුස්ස ජීවිතේ වටිනවා. කන කැස් බෑවා වියසිදුරින් අහස බලනවා වගේ කලාතුරකින් කෙනෙකුට මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ. අපි ධර්මයේ කියවනකොට අපිට හම්බ වෙලා තියෙනවා ඕනතරම් සමහර සත්වෝ තිරිසන් ලෝකෙ ඉපදිලා ජීවිත 500ක් එක දිගට තිරිසන් ලෝකෙ උපදිනවා. අපි කිව්වොත් ගත්තොත් ගවයෙක් නම් ජීවිත 500ක් ගව ජීවිත. ඊළඟට එතනින් තව වඳුරෙක්වත් වෙනවා. ඒතකොට මේ වඳුර ජීවිත 500ක් එක දිගට වඳුරු ජීවිතේ. ඒ අතරතුර එයා කරගන්න කර්මානුරූපව තවත් පහළටම වැටෙනවා. එතකොට මේ විදිහේ අතිශයින් භයානක සංසාරයක යන ගමන් තමයි කලාතුරකින් මනුස්ස ලෝකයක් ලැබෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම නිරේකට වැටුණොත් අඩුම ආයුෂ තියෙන නිරේ ආයුෂ එක දවසක් මනුස්ස අවුරුදු 90යි සංජීව නිරේ. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි එවැනි අවුරුදු 500ක්. ඊටුඩ පින්වතුනි ඔය අඩුම ආයුෂ සමහර නිරේවල් වලට වැටුණට පස්සේ බුද්ධාන්තරයක් නිරේ. ඊළඟට මව මැරුණොත් පියා මැරුණොත් ඒ කෙනා නිරේට ගියාට පස්සේ කල්පයක් මේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඉවර වෙලා මේ ඉරවල් හතක් පායලා මේ ලෝක විනාශේ කල්ප විනාශ වෙන කල්ම නිරේ. ඒකට අවුරුදු මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ නිසා සතර අපායේ ওই විදිහට වැටිලා දුක් විඳලා කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ තමයි මනුස්ස උප්පත්තියක් ගන්නෙ. ඒ ගන්න මනුස්ස උප්පත්තියට මිනිස්සු සාප කර ඉන්නේ. මොන කර්මයකට ඉපදුනාද කියලා සමහර අය කියනවා. ඊළඟට අනේ ඉක්මනට මැරිලා යන්නේ නැහැ නේ කියලා සමහර අය කියනවා. අයියෝ මේ මොකද උනේ කියලා සමහර අය කියනවා. උපන්න එකට වැනි 17 දුවදුවා මිනිස්සු ඉන්නේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම තේරුම් ගන්නෑ. තිරිසන් සත්වයාගේ ජීවිතේ තීරණාත්මකයි. පූසෙක් කියලා ඉපදුනා නම් එයා මීයෝ අල්ලනවා සත්තු අල්ලලා කනවා. ඒකෙන් එයාට ගැලවෙන්න බෑ. එයාගේ ජීවිතේ තීරණාත්මකයි. මේ පින් මේ පව් මේ හොඳයි මේ නරකයි කියලා ඒ සතාට තේරෙන්නේ නෑ. කොටියෙක් වෙලා ඉපදුනොත් සිංහෙක් වෙලා ඉපදුනොත් ඊළඟට කපුටෙක් වෙලා ඉපදුනොත් සතා සිව්පාව වෙලා ඉපදුනොත් සර්පෙක් වෙලා ඉපදුනොත් එයාගේ ඉරණම තමයි ගෙම්බු අල්ලලා කන එක. එයාට කවදාවත් මේක පින් මේක කුසල් මේක අකුසල් කියලා ජීවිතේ වෙනස් කරගන්න බෑ. ඒ ජීවිතේ හැරිච්ච පැත්තට තීරණාත්මක වෙලා යනවා. මිනිස්යාට විතරයි chance එක තියෙන්නේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. පුංචි කාලේ හෝ තරුණ කාලේ හෝ මධ්‍යම වයසේ හෝ අවසාන කාලේ හෝ මිනිසයාට තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. තීරණාත්මක බවින් වෙනස් කරගන්න පුළුවන්. ඒක මිනිසයාට ලැබිච්ච මහත් වාසනාවක්. අවුරුදු කෝටි ගණන් නිරේ ගිනිදැල් මත දැවි ඉන්න ජීවිතත් එක්ක බැලුවොත් අසූචි කකා අවුරුදු ලක්ෂ ගණන් අවුරුදු කෝටි ගණන් പ്രേත ලෝකේ ඉන්න ජීවිත දැක්කොත් එකිනෙකා කාගනිමින් මරාගනිමින් ඉන්න තිරිසන් ජීවිත දැක්කොත් එහෙම ප්‍රශ්න ගොඩක් මැද නමුත් මනුස්ස ජීවිතේ වටිනවා. එතකොට ඒ වටින නිසාම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කවදාවත් සියදිවි හානි කර ගැනීම වර්ණනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සියදිවි හානි කර ගැනීමට ගරහනවා. ඒට ප්‍රශංසා කරන්නේ. මනුස්ස ජීවිතේ රැක ගැනීම ගැන වදාලා. ඉතින් ඒ නිසා මට හිතුණා සමහර අයට ගාණක්වත් නැහැ. මේ අනතුරු දේවල් වලට මිනිස්සු මැදි වෙනවා. ඒ ජීවිතේ වටිනාකම ගැන ගාණක්වත් නැහැ. ඒ වගේම පසුගිය දවස්වල මේ වසංගතයත් එක්ක සමහර අයට දරා ගන්න බැරුව මේ ඇඟට පොඩි උණක් ආපු ගමන්, කැස්ස ආපු ගමන්, කොරෝනා වෛරසය ඇතිවෙච්ච ගමන්ම
එතනින් එහාට කල්පනා කරන්නේ නැතුව සමහර තරුණ ළමයි තට්ටු ගොඩනැගිලි වලින් පැනලා මැරුණා. ඒ කියන්නේ මනුස්ස ජීවිතයේ වටිනකම ආයුෂ රැක ගන්න ඕනකම ඊළඟට ඒ රෝගෙට තමාට ඔරොත්තු දෙන්න පුළුවන්ද බැරිද ඒවා තීරණය කරන්නේ ඒව ගැන කල්පනා කරන්නේ නැතුව මේ විදිහට මිනිස්සු මැරුණා. ඊළඟට තව සමහර අය කෙනෙක් ලෙඩ වුණාම අමාරක කරදර එනකොට ඒව දුරු කරගන්න පුළුවන්කම තියෙද්දිනොත් ඒ ගැන දන්නේ නැති නිසා අපරාධේ අඩු වයසින් මැරෙනවා. පින්වතුනි ආයුෂ වැඩි වෙනවා කියන්නේ මෙන්න මේකටයි. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට මිනිස්සෙක් විදිහට ඉපදෙනෙකුට අරගෙන එන ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. ඒ ආයුෂ කවදාවත් වැඩි කරන්න බෑ. හැබැයි අපි කියමු අවුරුදු 80ක් ජීවත් වෙන්න කෙනෙක් ආවා. හැබැයි එහෙම එයා අවුරුදු 80ක් ජීවත් වෙන්න එද්දී අවුරුදු 40න් මාරකයක් තියෙනවා. ඒ කියන්නේ කර්ම විපාකයක් එනවා අඩු වයසින් මැරෙන්න අවුරුදු 40න්. නමුත් සාමාන්‍ය මෙයාගේ ආයුෂ එනවා අවුරුදු 80ක් තියෙන කෙනෙකුට තමයි අවුරුදු 40න් මාරකේ එන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා මේ බුදුරජාන් වහන්සේ මේ යම්කිසි පුණ්‍ය ප්‍රතිපදා ටිකක් වදාලා ඒ ප්‍රතිපදාවලට පුළුවන් අර මාරකේ නැති කරන්න. එතකොට එයා ලබාගෙන ආපු ආයුෂ සම්පත්තිය සම්පූර්ණයෙන්ම ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන කාලයක සෑය බෝධිය විහෙර විහාර දකින්න ලැබෙන කාලයක එක දවසක් ජීවත් වීමත් වටිනවා. එක දවසක් ජීවත් වීමත් වටිනවා. ඇයි හැමදාම ඔබ ධර්ම දේශනාවක් අහනවා නම් ඔබ සීල් සමාදන් වෙන කෙනෙක් නම් කුසල් කරන කෙනෙක් නම් අනේ ඔබ මනුස්ස ජීවිතේ රැකෙන එක කොච්චර වටිනවද? සාමාන්‍යයෙන් දෙව්ලොව අපි ගමු දෙව්ලොව පවා සාංගික දාන ඒ වගේම මේ මනුස්ස ලෝකේ කරන පින්කම් අපි අද කාලේ කරන පින්කම් නෙවෙයි දෙවියන් අතර තියෙන වෙනම පින්කම්. ඒ නිසා මනුස්ස ලෝකෙදීන් කරගන්න පුළුවන් උපරිම පින්කම් ටික මනුස්ස ලෝකේ ඉන්න අතරේ කරගන්නට ඕන. දැන් ඔබ හිතන්නේ කොහොමද දෙවියන් අතර ත්‍රිපිටකය කියවනවා සම්පූර්ණ බුද්ධ වචනේ කියවනවා කියලා එකක් එහෙම නැහැ. දෙවියන් තියෙන්නේ මාර්ගඵලලාභී දෙවියෝ දරාගත් ධර්මයේ තියෙනවා. එතකොට මේ දෙවියන් යම් දවසකද පැමිණෙන්නේ එදාට පැමිණලා ධර්ම දේශනා කරනකල් අනිත් දෙවිවරු ඉන්නට ඕන. දැන් අද අපිට ත්‍රිපිටක පොතක් ගත්තොත් අපිට මේ සතියක් නොකා නොබී හරි එක දිගට ධර්මයේ කියවන්න පුළුවන්. ධර්මය අහන්න පුළුවන්. ඉතින් මේ මම මෙහෙම කිව්වේ මනුස්ස ජීවිතේ වටිනාකම පොඩ්ඩක් තේරුම් ගන්න කියලා. ඉතින් අද දවසේ මම මුලින් මතක් කරපු විදිහට ආයුෂ වැඩි වෙන පින්කම් තමයි කියලා දෙන්නේ. මේකට පින්වතුනි ඊටමත් හරි වටිනා මේ සිද්ධියක් සිද්ධ වුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා බ්‍රාහ්මණ ගමක බ්‍රාහ්මණ තරුණයෝ දෙන්නෙක් තාපස පැවිද්දෙන් පැවිදි වුණා. දැන් මේ තාපසයෝ දෙන්නා අවුරුදු 40 ගාණක් වෙනකල් තපස් රැක්කා. තපස් රැකලා ඉන්නකොට එක තාපසයෙකුට හිතුණා මේ බමුණු බ්‍රාහ්මණ પરම්පරාව කියන එක සමාජයෙන් පිදුම් ලබන එකක්. උසස් එකක්. ඒ නිසා දැන් අපේ බමුණු પરම්පරාවේ මම තමයි අවසානයා. මගෙන් පස්සේ ආයේ බමුණු නෑ අපේ પરම්පරාවේ. ඒ නිසා මම විවාහයක් වෙලා අපේ પરම්පරාව ඉස්සරහට ගෙනියන්න ඕන කියලා දැන් මෙයාට හිතවිල්ලක් ආවා. මෙයා මොකද කළේ? අර තාපසයාටත් කියලා හිමීට එතනින් ඇවිල්ලා ගමට ඇවිල්ලා මිනිසුන්ට කිව්වා අපේ බ්‍රාහ්මණ කියන પરම්පරාව ඉදිරියට පවත්වන්න ඕන. ඒ නිසා මම අවුරුදු 40 ගානක් දැන් තපස් රැක්කා. ඉතින් තාපසකමෙන් ලැබිච්ච ආශිර්වාදය මම ඔයාලට දෙනවා. මට මේ ගමේ මේ පවුලක් පන්සලක් වෙලා ඉන්න පිළිවෙලක් හදලා දෙන්න කියලා. ගමේ මිනිස්සු හරියට ඒකට සතුටු වුණා. සතුටු වෙලා එක එක ගෙදරින් ගවයා ගානේ දුන්නා. ගවයෝ 100යි. ඉතින් මේ විදිහට දීලා ඒ ගමේ හිටපු බැමිණියකුත් ඒ බමුණන්ට විවාහ කරලා දුන්නා. ඔන්න පවුලක් පටන් ගත්තා. කාලයක් යනකොට ඒ දෙදෙනාට පොඩි දරුවෙක් ඉපදුණා.
ඉතින් ඔය අතරේ ඔය ගමට අර පරණ තාපසයා ආව. අර දෙන්න එකටනේ තපස් රැක්කේ. ඊට පස්සේ ඒ තාපසයා ගොඩාක් තාපස් ජීවිතේ ධ්‍යාන සමාපatti ලැබෙන කෙනෙක්. ඊට පස්සේ අර උපවේදී වෙලා විවාහ වෙච්ච තාපසයා කියනවා බැමිණියට බැමිණි අපි තාපසින්නාන්සේ ඇවිල්ලා අපි ආශිර්වාද ගන්න යන්. ඉතින් දරුවත් අරන් ගිහිල්ලා දරුවා අම්මගේ අතට දීලා අර පුරුෂයා තාපසින්නාන්සේට වැඳා. දීර්ඝායු බව දිගාසිරි ලැබේවා කියලා සිත පැතුවා. ඊළඟට දරුවා තාත්තගේ අතට අරන් අම්මත් වැඳා. දිගාසිරි ලැබේවා කියලා සිත පැතුවා. ඊට පස්සේ පුතේ ඔයත් වඳින්න කියලා අර පොඩි දරුවා තාපසයා ඉස්සරහා දිගා කළා. තාපසයන් නිහඬ වුණා. ඊට පස්සේ අහනවා අනේ මේ ස්වාමී ආශිර්වාද කරන්න. ඊට පස්සේ කිව්වා මේ දරුවට ආශිර්වාද කරන්න විදියක් නැහැ. අනතුරක් පේනවා. අනේ මොන අනතුරක්ද? මොකද්ද වෙන්නේ? දැන් බය වුණා දෙන්නම්. ඊට පස්සේ කිව්වා කොහොමද කියලා කියන්න තේරෙන්නේ නැහැ. නමුත් තව දවස් 7යි වගේ කිව්වා පේන්නේ. දවස් 7කින් ජීවිතාන්තරයක් තියෙනවා කිව්වා. මේ දෙන්නට දැන් ඔක්කොම අමතකයි. ඒ දැන් මෙයා තපස්කම අත්හැරි මේ දරුවෙක් හදාගෙන පරම්පරාව ගෙනියන්නනේ. ඒ දරුවා මැරෙනවා කියලා කියනකොට කොහොමද ඉවසගෙන හිටියේ? ඊට පස්සේ පොළොවේ පස් කමින් හඬමින් වැළපෙමින් කිව්වා බේරලා දෙන්න කියලා. ඊට පස්සේ කිව්වා මට ඒව බේරන්න තේරෙන්නේ නැහැ. නමුත් එකම ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ හරි ප්‍රසිද්ධයි. ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ආයුෂ වැඩිවන මාරක දුරු කරන ප්‍රතිපදා දන්නවා. ඒකට ඉස්සර සමහර තාපසයෝ පවා අන්‍යාගමික තීර්ථක තාපසයෝ පවා තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියන එක දන්නවා. අර තාපස කමේ හෝ බමුණු කමේ මාන්නේ නිසා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණේ නැහැ. මාන්නේ කොච්චර හානි කරනවද? බුද්ධ ශාසනයකට පැමිණෙන්න තියෙන දොරටුව වහලා දානවා මාන්නේ. නමුත් මොහුන්ට කිව්වා ඔබ ගිහිල්ලා අහන්න. ඊට පස්සේ කිව්වා අනේ අපි තාපස අය ඔය තාපසකම් වලට කැමති නෑ නේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ. ඒවා හිතන්න එපා කිව්වා මේ වෙලාවේ. දරුවා බේර ගන්න ඉක්මනට අරන් යන්න කිව්වා. ඔන්න එදාම ඒ වෙලාවෙම මේ දෙන්න හැරිලා ආයෙ වෙන මොකුත් නැහැ. ගෙවල් දොරවල් මතක නැහැ. අර දරුවා උස්සගෙන ගමින් ගමට ගිහිල්ලා එදා ආවාස් වෙනකොට භාග්‍යතුන් වහන්සේ හිටපු වෙහෙරට ගියා. ගිහිල්ලා ඔන්න අර බමුණා වැඳා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ දීර්ඝායුෂ වේවා කියලා සිත පැතුවා. බැමිණියත් වැඳා. බුදුරජාණන් වහන්සේ දීර්ඝායුෂ වේවා කියලා සිත පැතුවා. පුතේ ඔයත් වඳින්න ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේට කියලා ළමයා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට දිගා කළා. බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. ඇයි ස්වාමීනි කියලා ඇහුවා. මේ කියනවා බ්‍රාහ්මණවරුනි මේ පින්වත මේ අනතුරක් පේනවා. තව දින 7කින් අමාරකයක් තියෙනවා කිව්වා. දැන් තවත් බය වුණා. ස්වාමීනි බේරලා දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා හැබැයි යම් ප්‍රතිපදාවක් තියෙනවා කිව්වා මාර්ගය දුරු කරන. ඒ තමයි මේ ඔබගේ නිවසේ මේ මණ්ඩපයක් හදන්න. ඒ මණ්ඩපේ ශ්‍රමණයන් වහන්සේලා තථාගත ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා 8 නමක් හෝ 16 නමක් හෝ නිවසට වඩම්ම ගන්න. ඒ මණ්ඩපේ මැද මේ දරුවා මේ ඉඳවලා වටේට සංඝයා මේ වඩා ඉඳවලා දවස් 7ක් සංඝයා ලවා පිරිත් සජ්ජායනා කරවන්න. සූත්‍ර දේශනා සජ්ජායනා කරවන්න. ඊට පස්සේ මේ වඩින සංඝයාට ළමයාගේ අතින් දානි බෙදනේවා. වඳින උදේ දවල් හවස 3 වරුව වන්දවන්න. ඊළඟ දානි බෙදන්න, උපස්ථාන කරවන්න. ඒ විශේෂ එළියට යා යුතු කටයුතු වලදී හැර පමණක් අනිත් සෑම වෙලාවකම දරුවා හැම වෙලාවම අර සංඝය පිරිත් කියන තැන මැද තියන්න කිව්වා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මම භික්ෂුන් වහන්සේලා ලබා දෙන්නා. ඒතර බුදුරජාණන් වහන්සේ කොච්චර අනුකම්පායිද.
එක්කෙනෙක්ගේ ජීවිතේ රකින්න කරන දේවල්. සංඝයා කොච්චර අනුකම්පායිද? කවදාවත් දාන දීලා නැති මිනිස්සු, බුදුන් ඇඳලා නැති මිනිස්සු, ආරාමයකට විහෙර විහාරයකට ගඩොලක් දීලා නැති මිනිස්සු. ඒ කාලේ කොච්චර අනුකම්පාව, දයාව, කරුණාව, මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ තුල, ශ්‍රාවක සංඝයා තුල කොච්චර තිබුණාද? ඉතින් සංඝයා වඩම්මලා අර කුමාරයා, මේ බමුණු කුමාරයා මැද තියවලා දැන් ඔන්න සූත්‍ර දේශනා සජ්ජායනා කරනවා. ඉතින් ඒ අතර ළමයා වන්දිනවා සංඝයාට, උපස්ථාන කරනවා, පැන් පිළිගන්වනවා, දාන පිළිගන්වනවා. එක දිගට ඒක මැදම ළමයා නිදා ගන්නවා. ඊට පස්සේ 7 වෙනි දවසේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් වැඩි අය නිවසට. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඒ ප්‍රදේශයේම දෙවිවරු, ඒ දෙවිවරුන්ගෙන් ආරංචි වෙලා 4 වරන් දෙවියන් පවා සියලු දෙවි දේවතාවුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වැඩපු ඒ නිවසට වැඩි අයද. ඒ වෙනකොට මොකද්ද මේ දරුවට තිබ්බ අනතුර? සංසාරේ මොකක් හරි මේ වරමකින් අවරුද්දක කියන යක්ෂයා වෛශ්‍රණ දිවි රාජයාට 12 අවුරුද්දක් පැන් අදලා වරමක් ගත්තා මේ ළමයාව ගොදුරු කරගන්න. ඒක වරමක්. ඒතර වෛශ්‍රණ දෙවියන්ගෙන් වරන් ගත්තොත් ඒක සාමාන්‍ය මනුස්ස ලෝකේ කෙනෙකුට ඒක වෙනස් කරන්න බෑ. ඒක තමයි වේසමුණි වරම කියන්නේ. ඊට පස්සේ දැන් 4 වරන් දෙවියොත් වැඩිලා 7 වෙනි දවසේ අර යක්ෂයා එන්නෙත් 7 වෙනි දවසේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ යම් තැනකට වඩිනකොට බුදුරජාණන් වහන්සේ දිවි දේවතාවුන් වහන්සේලා පිරිවරා ගන්නකොට බුද්ධ ශාසනයක පින් කරපු අයට පමණයි කියනව ළඟට යන්න පුළුවන්. බුද්ධ ශාසනයක පින් කරපු නැති අය ඈත් වෙනවා කියනවා. යොදුන් 12ක් ඈත, කිලෝමීටර් 120ක් ඈත තමයි අර අවරුද්දක යක්ෂයා ඉඳලා තියෙන්නේ. අර ඉස්සරහට එන්න බෑ. ඉස්සරහට එන්න බෑ. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි හිතන්නකො ඔන්න මේ යුද හමුදාවෙන් රුවන්වැලි සෑය වන්දනාව පවත්වන යුද හමුදාවෙන්. එතකොට යුද හමුදාවේ සියලු සෙබළු ඥාතීන් ඒ නිවෙස් වල අයට ආරාධනා කරනවා. එතකොට මළුවට සම්පූර්ණයෙන් බයක් සැකක් නැතුව යුද හමුදාවේ ඉන්න අයට, ඊළඟට වෙන හමුදාවල ඉන්න අයට, ඒ අයගේ නිවෙස් වල අයට, ඒ වගේ අයට ඇතුළට යන්න සෑය ළඟටම යන්න අවසරය තියෙනවානේ. එතකොට ඔය කිසිම සම්බන්ධයක් නැති කෙනෙකුට ඇතුළට යනට වැඩිය ඈත තමයි යාට ඉන්න වෙන්නේ. අර අපේකම වගේ එකක් එක්ක බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පින් කරපු අයට දෙවියන් අතර ඉපදුනත් ඒ බුදුරජාණන් වහන්සේ වඩින වෙලාවට, රහතන් වහන්සේලා වඩින වෙලාවට ළඟට එන්න තියෙන ආනුභාවය වැඩි කියනවා. බුද්ධ ශාසනයක පින් නොකරපු අය ඈත් වෙනවා කියනවා. ඒ අවරුද්දක යක්ෂයා බුද්ධ ශාසනයක පින් කරපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔහු ඈතටම ගියා. ඉතින් එයාගේ වරම තිබ්බොත්, ඒ වේසමුණි වරම කියන්නේ අහවල් වෙලාවට අහවල් විදියට කියලා ඒ වරම ගත්තට පස්සේ මේ මොහොත මඟ හැරුණොත් ආයෙ ගන්න බෑ. ඉතින් ආලෝක යක්ෂයාට තිබ්බේ නුග ගහ යටට එන අය විතරයි භක්ෂණය කරන්න පුළුවන්. නුග ගහෙන් පිටේ ඉන්න අයට බෑ. ඊට පස්සේ ඒ අවරුද්දක යක්ෂයා අහෝ මේ නරපැටියා මට ගන්න බෑ නේද? ඊ මහා ආනුභාව සම්පන්න තෙදවත් ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ වැඩලා නේව කියලා හැරිලා ගියා. ඉතින් එදා ඒ රැය පහන් වෙනකොට ඒ තාත්තා බුදුරජාණන් වහන්සේට වැඳා දීර්ඝායුෂ වේවා වදාලා සිත පැතුවා. අම්මත් වැඳා දීර්ඝායුෂ වේවා කියලා සිත පැතුවා. පුතත් වැඳා දීර්ඝායුෂ වේවා කියලා සිත පැතුවා. ඊට පස්සේ අහනවා ඒ තාත්තා දැන් අපේ පුතාට ආයුෂ කොච්චර තියෙනවද? කියනවා බ්‍රාහ්මණය මේ පුත්‍රයා අවුරුදු 120ක් ජීවත් වෙනවා කියලා. දීර්ඝ ආයුෂ විඳපු නිසා මේ ආයු වඩන කුමාරයා කියලා තමයි කියන්නේ බුද්ධ ශාසනයේ. දෙවි මිනිසුන් අතර ප්‍රසිද්ධයි ආයු වඩන කුමාරයා. ඉතින් දවසක් මේ කුමාරයා දැන් කුමාරයා ගමේ ප්‍රසිද්ධ වුණානේ. මේ කුමාරයාත් එක්ක යාළු වෙන්න, හිතවත් වෙන්න ගමේ
අනිත් බමුණු දරුවෝ ගොඩක් කැමති. ඒ ලොකු ආශිර්වාදයක් ලැබුණ කෙනෙක් කියලා සම්මතයි. මෙයාත් එක්ක නිතර සෙල්ලම් කරන්න ගම බිමන් යන්න 500ක් කුමාරවරු වෙනවා. මෙයා ටිකක් වැඩි වියටපත් වුණාට පස්සේ 500ක් බමුණු කුමාරවරු පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු විහෙරට දවසක් පැමිණියා. එදා මේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න මේ පිරිස ඇවිල්ලා ඉන්නකොට සංඝයා කතා වුණා. මේ කුමාරයා දවස් 7න් මැරෙන්න හිටපු කෙනෙක්. අවුරුදු 120කට ආයු ලැබලා 500ක් කුමාරවරුත් එක්ක මේ ස්වභාවයෙන් බැබලෙන හැටි බලන්න සංඝයා කතා වුණා. ඒතකොටම භාග්‍යතුන් වහන්සේ ගන්ධ කුටින් වැඩියා. සංඝයා මේ පැත්තෙන් ලං වුණා. අර බමුණු පිරිස මේ පැත්තෙන් ලං වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් ඇහුවා මේ කුමාරවරු දකින්නු මොකද හිතුනේ? ස්වාමීනි මෙහෙම හිතුණා. ඊට පස්සේ මෙහෙමත් ආයුෂ වැඩි වෙන පින්කම් තියෙනව නේව. ආයුෂ වැඩි වෙන ප්‍රතිපදා තියෙනව නේව කියලා. සංඝයා කතා වුණා කියලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ආයුෂ විතරක් නෙවෙයි. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තමයි වදාරන්නේ පින්වත් මහණනි ආයුෂ වැඩි වෙනවා කියන්නේ කෙනෙක් උපතින් ගෙන ආපු ආයුෂ තියෙනවා. ඒක කවදාවත් වැඩි කරන්න බෑ. නමුත් ඒ අතරතුර සංසාරේ යම් කර්මත් එක්ක හෝ සංසාරේ යම් හේතුත් එක්ක හෝ ස්වභාවික හේතුත් එක්ක හෝ මාර්ගය දෙනවා. ආන්නේ මාර්ග අයින් කරන්න පුළුවන් කිව්වා ප්‍රතිපදාවල. යම් යම් හේතු මතේ දෙන. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා මේ ප්‍රතිපදාවෙන් ඒ ප්‍රතිපදාවේ බලවත්ම ප්‍රතිපදාව තමයි ආයුෂ වැඩි කරන වන්දින පුදන එක. අභිවාදන කිලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ. නිතර වඳින පුදන ගරු බුහුමන් කරන කෙනාට කාරණා 4ක් වැඩෙනවා. ආයුවන්නෝ සුඛං බලං. ආයුසත් වර්ණයත් සැපයත් බලයත්. නිතර බුදුන් වැඳගෙන තුනුරුවන්ට වැඳගෙන ඉන්න අයට මේ ආශිර්වාද එනවා. දැන් අර දරුවට උනේ පිරිත් හඳත් ඇහුවා සංඝයාට ගරු කළා හැම වෙලාවෙම වන්දනමාන කර හිටියා උපස්ථාන කළා. භාග්‍යතුන් වහන්සේත් වැඩියා භාග්‍යතුන් වහන්සේටත් වන්දනා කළා ගරු බුහුමන් කළා උපස්ථාන කළා. ආයුෂ වැඩුණා. ආයුෂ පමණක් නෙවෙයි ආයු වන්නෝ වර්ණයත් වැඩෙනවා. සුඛං සැපයත් වැඩෙනවා. බලං බලයත් වැඩෙනවා. ආයු වන්නෝ සුඛං බලං. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ වන්දනමාන කිරීමේ ගරු බුහුමන් කිරීමේ ආනිසංසයයි කියලා. ඒ ධර්ම දේශනාව ඒ මොහොතේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළ ශ්‍රවණය කරපු අර 500 කුමාරවරු ආයු වඩන කුමාරයත් එක්ක 500 කුමාරවරු සෝතාපන්න ඵලයටපත් වුණා. එදා 7 දවසකට ආයුෂ තියෙන කෙනාට බුදුරජාණන් වහන්සේ ඉච්ඡර අනුකම්පා කළා. ඒ අනුකම්පාවේ ප්‍රතිඵලය තමයි 500ක් සසරින් එතර වෙන මාවතට ආවා. ඒ ඊට පස්සේ යාළගේ ඇසුරින් බ්‍රාහ්මණ ගමේ කොච්චරයි ධර්මයේ තෙන්න ඇතිද? ඒ ඉච්ඡර පිරිසකට යහපත කරන්න සංඝයා දවස් 7ක් කැප වුණා. ශාස්ත්‍රුන් වහන්සේ කැප වුණා. ඒ නිසා තමන්ට මිනිස්සුන්ට ලෝක සත්වයාට වෙන යහපත ඉදිරියේ ඒ මොහොතේ තමන්ට එන අපහසුතා කරදර ඊළඟට මේ වැඩි බව ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. ඒ අනිත්‍යයට වෙන යහපත ඉදිරියේ අනාගත යහපත ඉදිරියේ අපිට යම් කැපවීම කරන්න වෙනවා. කැපකිරීම. ඉතින් ඒ නිසා මේ කාරණාව හොඳට මතක තියාගන්න. මම තවත් තියෙන පින්කම් විස්තර කරන්නම්. මූලික වශයෙන් මතක තියාගන්න ඉන්න ඕන. අර ගාථාව නිතර සිහි කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. දැන් මම දැකලා තියෙනවා වන්දිනකොට හාමුදුරුවන්ට වන්දිනකොට හාමුදුරුවෝ ගාථාව කියනවා ආන්දරොත් කියනවා මිනිසුත් කියනවා. මාත් කල්පනා කළා මේක හාමුදුරුවෝ කියන්න ඕන එකක්ද මිනිස්සු කියන්න ඕන එකක්ද කියලා.
සාමාන්‍යයෙන් ඒක හාමුදුරුවෝ ආශිර්වාද කරන්න ගන්න එක තමයි ගොඩක්ම හොඳ. මොකද වඳින්නේ මිනිස්සුනේ. ඒ මිනිස්සුන්ට ඒ වඳින එකේ ආනිසංසය තමයි මේ මොහොතේම කියන්නේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ. දැන් අද තියෙන්නේ මොකද්ද? බණක් කියලා ඉවර වෙලා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ කියනකොට තමයි මිනිස්සු වඳින්නේ. ඒක කිව්වොත් තමයි වඳින්නේ. එතකොට කෙසේ නමුත් ඔබ කල්පනා කරලා බලන්න ඉස්සර අපේ සිංහල මිනිස්සු සෑය වැඳගෙන බෝධිය වන්දනමාන කරගෙන අම්මට තාත්තට වන්දනා කරලා කුලේ තමන්ගේ පවුලේ වැඩිහිටිය අයට වැඳ පුදාගෙන තමයි මේ වාසය කළේ. මේ මිනිස්සු අඩු වයසින් මැරුන්නේ නැහැ. දැන් ගොඩාක් අය අඩු වයසින් මැරෙනවානේ. හරියට මාරක අනතුරු වැඩිනේ. මේ වාහනවල යද්දී අතුරු අන්තරා කොච්චර වැඩිද? ඒකට හේතුව තමයි අම්මට වඳින්නේ, තාත්තට වඳින්නේ, කුලේ වැඩිමහල් කෙනෙකුට වඳින්නේ, සෑය වඳින්නේ, බෝධිය වඳින්නේ, ඊළඟට වැඩිහිටියයට වඳින්නේ. ආයස අඩු වෙනවා. මාරකවලට පහසුවෙන් එන්න පුළුවන්. දැන් ඉස්සර තමන්ගේ ස්වාමියාට බිරිඳ වඳිනවා. අද කාලේ ස්වාමියාට බිරිඳ වන්දනා කරනවා නම් ඒ වාගේ පවුල් අතේ ඇඟිලි ගන්නට ඇත්තේ. ඊළඟට ඉස්සර නෑගම් ගියාට පස්සේ වැඩිමහල් ඔක්කොටම වඳිනවා. ඒ නෑගම් ගිහිල්ලා ඒ ගෙදරින් පිට වෙනකොට ඔක්කොටම වැඳලා එන්නේ. අද එහෙම නෙවෙයි, ගිහිල්ලා එකපාරම බදාගෙන මෝනට මෝන තියාගෙන අර බටහිර සංස්කෘතිය ගන්නවා. අර අභිවාදන සීලිස්ස නෑ. බටහිර පන්නේ තියෙන ක්‍රම පුරුදු වුණාට කමක් නෑ. නමුත් ඒ ආනිසංස නැති වෙනවා. අර තවත් කෙනෙක් ළඟ ධන ගහන එක. දැන් සමහර වෙලාවට උගත් අය මම මෙහෙම උපාධිය අරන් තිනවා, මම මෙහෙම ධනවත් කියලා සමහර වෙලාවට ධනය ඊළඟට උගත්කම ඒ තව මොන හරි මුල් කරගෙන තමන්ගේ වැඩිමහල් අයට, වයසක අයට ගරු බුහුමන් කරන එක නැහැ. ඒකේ හානිය පෙරලා එන්නේ තමන්ටම තමයි. තමන්ට මාරක වැඩි වෙනවා. දැන් යන් අපි කියමු වාහනයක යද්දී වුණා තව වාහනයක් හැපෙන්න ඉද්දී ඒ මාරකයේ වළක්වනවා. මෙයා වන්දනා කරපු පිනක් තියෙනවා. ඒ නිසා සමහර මිනිස්සු ශාස්ත්‍ර අහනවා, හස්ත රේඛා ශාස්ත්‍ර අහනවා, නිමිති ශාස්ත්‍ර අහනවා. ඔන්න මේ වෙලාවට මිනිස්සු කියනවා ඔයාට තව අවුරුදු 2කින් මාරකයක් තියෙනවා. ඒකට අපි කියමු කවුරු හරි විශ්වාස කළා හරි එහෙම පිළිගන්නවා කියලා. එයා කල යුත්තේ වහවහ වන්දනාවල් වැඩි කරන්න ඕන. අටමස්ථාන, සොළොස්මස්ථාන, ඊළඟට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ, අෂ්ටඵල බෝධි, දිතිස්ඵල බෝධි, ශ්‍රීපාද පද්මේ, ඒ වාගේ ස්ථාන වඳින්න ඕන. අම්මට වඳින එක, තාත්තට වඳින එක, වැඩිමහල් අයට වඳින එක, හවස බුද්ධ වන්දනාව. ඒ වන්දනාවල් වැඩි කරන්න ඕන මාරක දුරු කරවන්න. ඊළඟට තවත් කෙනෙක් අසනීප වෙලා මැරෙයි කියලා අපිට බයක් හිතෙනවා නම්, ඊළඟට කෙනෙක් හදිසි අනතුරකින් රෝහල් ගත වෙලා තියෙනවා නම්, එයාට සිත්පතන්න කරන්න ඕන දේවල් තමයි හොඳට මේ පූජනීය ස්ථාන, වන්දනීය ස්ථාන වැඳ ඒ පින් වලින් සිත්පතන්න ඕන. එහෙම තමයි කරන්න තියෙන්නේ. ඒක පුරුදු වෙන්න. දැන් මේවා කිව්වට පස්සේ ආයෙ වෙනම සමහර පින්වතුන් ඉන්නවා ආයෙ ලියලා එවනවා අපිට ලියුම් එවනවා මාරකයක් තියෙනවා නේ හඳුනේ දුරු කරගන්නේ කොහොමද කියලා. හැංගිලි නෑ අපි මේ ධර්ම දේශනා කරද්දී. අපි දන්න දේවල් ඔක්කොම කියනවා. බුද්ධ දේශනාවෙන් කියවපු ඔක්කොම කියවනවා. ඒ නිසා ආයෙ අමුතුවෙන් දේවල් නෙමෙයි මේ කියන ටික හොඳට අහගන්න. ඒ නිසා ළමේ කනතුරකටපත් වෙලා ඉස්පිරිතාලේ නවත්තලා නම්, ලෙඩෙක් ඉන්නවා නම්, ඊළඟ කාට හරි මාරකයක් නම්, කරදර වැඩි නම් මේ පින්කම් ටික කරන්න. ඊළඟට මේවා කරනකොට Tamanටත් තියෙන මාරක දුර වෙලා යනවා. මනුෂ්‍ය ජීවිතේ වටිනවා බුද්ධ ශාසනයක් උදෙසා, කුසල් කිරීම උදෙසා පින්වතුනි රැකෙන්න. ඊට පස්සේ තව කියන්න ඕන කාරණාවක් තියෙනවා. උදාහරණයක් විදිහට වසඹ රජුරෝ ගේ කාලේ ගොඩාක් නේමිත්ත පාඨකයෝ හිටියා. ඒ නේමිත්ත පාඨකයෝ කිව්වා වසඹ රජුරවන්ට රාජ්‍යයටපත් වෙලා අවුරුදු 12 ආයුෂ තියෙන රජුරෝ මැරෙනවා කියලා. රජුරෝ ගොඩාක් හිතවත් රහතන් වහන්සේලාගෙන් දිවැසලාවි මේක විමසුවා.
රහතන් වහන්සේලාත් වදාලා රජතුමනි ඔබට ආයුෂ තියෙන අවුරුදු 12යි. රජකමටපත් වෙලා. වසඹ රජුරෝ ත්‍රිපිටක ධාරී වූ ඊළඟට මේ ගොඩාක් අභිඥාලාභී මහරහතන් වහන්සේලාගෙන් සංගරුවනගෙන් මේකට උපදේශක් පැතුවා පෞද්ගලිකව. ඊට පස්සේ සංඝයා වදාලා රජතුමනි ආයුෂ වැඩි වෙන පින්කම් තියෙනවා. ඒ පින්කම් ඔබ කරන්න ඔබට ඒක ලොකු ආශිර්වාදයක් වෙයි. ස්වාමීනි මොනවද? දැන් මේ කියපු පින්කම් ටික රන් අකුරෙන් තල්පතේ ලියාගත්තා. පළවෙනි එක තමයි රජතුමනි වැඳිය යුතු සිද්ධාස්ථාන වැඳිය යුතු සංඝයා වන්දනා කරන්න. මහා බෝධිය මහා සෑය නිතර වන්දනා කරන්න. ලියාගත්තා. ඊළඟට කිව්වා රජතුමනි පිරිසිදු පැන් පොදන්න. ඊළඟට පෙරහංකඩ පොදන්න. පිරිසිදු පැන් පොදන එක පෙරහංකඩ පොදන එක අවශ්‍ය වැඩි. අපි දන්න ඔය පහුගිය කාලේ අර පිවිතුරු පැන් පූජාවකට වලට අර වකුගඩු රෝගීන්ගේ නිරෝගී බව පිණිස වතුර ෆිල්ටර් හයි කරන පුණ්‍ය ව්‍යාපෘතියක් ශ්‍රද්ධා රූපවාහිනියේ තිබුණානේ. ඒව වලට සම්බන්ධ වෙලා ගොඩාක් කරදර වලින් මාරක වලින් නිදහස් වෙච්ච අය ගැන අපි දන්නවා. පිරිසිදු පැන් මිනිසුන්ට දෙනවා. ඒකෙන් එනවා දීර්ඝායුෂ පිණිස මාරක දුරු වෙන මේ පුණ්‍ය සංස්කාරය සකස් වෙනවා. යම් වෙලාවක යාට මාරාන්තික අතුරු අන්තරාවක් ආවොත් අර පින හරස් වෙලා එයාව රකින්න. පින්වතුනි අපේ ජීවිතේට කොච්චර අන්තරාද අපි යකඩ ගොඩවල් වල වාහනවල යනවා එනවා. ඊළඟට සතා සර්පයා ඉන්නවා. ඊළඟට හදිවුනියම් මිනිසු කරනවා. කොච්චර කරදර ගොඩ මැදකද ඉන්නේ මේ වසංගත ජීවිතයේ මේ අර පොඩි බිත්තරයක් වගේ නේ වැටිච්ච ගමන් පුපුරලා යනවනේ. ඉතින් ඔන්න පැම් පූජා ඊට පස්සේ ආවාස කුටි දාන. ඒ කියන්නේ කුටි හදන ඒවා ආවාස දාන. ඒකට තියෙන්නේ සේනාසන දුන්නට පස්සේ සියල්ල දුන්නා වෙනවා. නිසා කුටි හදන එක, ඒවට සම්බන්ධ වෙන එක, ආවාස හදන එක, ඒවට සම්බන්ධ වෙන එක. දැන් ඊළඟට තමයි දි รา ගිය ආවාස පිළිසකර කරන එක. ඔබ දන්නවද මේ බුද්ධ ශාසනයේ දීර්ඝායුෂම ලැබූ මහා ශ්‍රාවකයන් වහන්සේ කවුද? බක්කුල මහරහතන් වහන්සේ. ඒකට හේතුව තමයි සිකී බුද්ධ ශාසනයේ හෝ කලින් බුද්ධ ශාසනයක මෙතුමා විහෙරට යනකොට දැකලා තියෙන වැස්ස වෙලාවක විහෙරේ වහලින් වතුර වැටෙනවා. දි รา ගිහලා. තමන්ගේ නිවස හදන්න තිබ්බ ලී දරදඬු ගෙනල්ලා විහෙර පිළිසකර කරලා තියෙනවා. දි รา ගිය විහෙරක් පිළිසකර කරපු පුණ්‍ය කර්මයට උපනෝපන් ජීවිතේ දීර්ඝායස ලැබුවා. ඉනස පිළිසකර කිරීම, චෛත්‍ය පිළිසකර කිරීම, බෝධි පිළිසකර කිරීම, ආවාස කුටි සෙනසුන් පිළිසකර කිරීම දීර්ඝායස පිණිස පවතිනවා. රජුරෝ ඒවත් රම්පති ලිව්වා. ඊළඟට පන්සිල් සමාදන් වීම, අටසිල් සමාදන් වීම පොහොය. නිති පංචසිල්, පොහොය අටසිල්. මේ නිති පංචසිල් රකින්න, පොහොය අටසිල් රකින්න අයගේ මාරක දුර වෙනවා. ඒ නිසා තමන්ගේ ලෙඩෙක් ඉන්නවා නම් ඉස්පිරිතාලේ ඊළඟට අන්තරාවකටපත් වුණ කෙනෙක් ඉන්නවා නම් එයා වෙනුවෙන් සිල් ගන්න ඕන. පන්සිල් සමාදන් වෙලා පන්සිල් රකින්න ඕන. අටසිල් සමාදන් වෙලා දවසක් බෝධිය ළඟ මගේ අම්මට නිරෝගී සුව පිණිසයි මම මේ සීලේ රැකලා සිත පතන්නේ කියලා. එයා වෙනුවෙන් සිල් ගන්න ඕන. ඊළඟ මාර්ගයේ තියෙන කෙනා සිල් සමාදන් කරවන්න ඕන. අපි කියමුකෝ කලින් දැනගත්ත මාර්ගයන් නම් ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ සිල් සමාදන් කරවන එක. දැන් අපි උදාහරණයක් කියමු. අහවලා අපිට හදිහෝනියම් කරයි. ওই මිනිස්සු ওই කාලෙට අපිට හදිහෝනියම් කරනවා කියලා කෙනෙක් දන්නවනම් ඒ කාලෙට යා සිල් සමාදන් වෙන එක වැඩි කරනවා. එතකොට මේ අවස්ථාව මං හැරෙනවා. ඊට පස්සේ රජුරවන්ට සංඝයා කියලා තියෙන පින්කම් තමයි තුන් සිවුරු පූජා කරන එක. චීවර පූජා සංඝයාට. ඊළඟට කිරිබත් පූජා කරන්න කියලා තියෙනවා මී පැණි දාලා. සංඝයාටත් ඒ කාලේ රජුරෝ පූජා කරලා තියෙනවා. විහෙර විහාර වලට පූජා කරලා තියෙනවා. මහා සෑයට මහා බෝධියට කිරිබත් ප්‍රණීතව කිරිබත් හදලා උඩින් පැණි දානවා. මී පැණි.
ඊළඟට කරපු පින්කමක් තියෙනවා ගිතෙල් මිශ්‍ර කිරිබතක් හදලා. ඒ කියන්නේ කිරිබත හදලා එළඟි තෙල් දාලා කවලම් කරනවා. එළඟි තෙල් ගොඩාක් නෙමෙයි අපි සාමාන්‍යයෙන් ගත්තොත් හාල් සීරුවක කිරිබතක් නම් ඒකට එළඟි තෙල් කාලක් වගේ. හාල් සීරුවක කිරිබතට එළඟි තෙල් කාලක් වගේ දාන්න. එහෙම දාලා කවලම් කරලා කිරිබත හදලා ඒක පාත්‍රයට අරගෙන උඩින් මීපැණි දානවා. එහෙම සංඝයාට පුදලා තියෙනවා. සෑය විහෙරටත් පුදලා තියෙනවා. ඒ කිරිබතේ පූජාවේ අතිරේකානිසංශයක් එනවා. මේ කිරිහාර පූජා කිරීමට අමතරව දීර්ඝායුෂ පිණිස. ඉතින් රාජ්‍යරෝ මේ පින්කම් ටික කළා. මේ පින්කම් ටික කරලා ඒ රජතුමා අවුරුදු 44ක් ඉඳලා තියෙනවා. අවුරුදු 12න් ආයුෂ නැති වෙන්න තියෙනවා. මහා වංශේ පවා මේ සටහන් වෙලා තියෙනවා. මේ රජතුමා මේ ක්‍රමෙන් දීර්ඝායුෂ ගත්තා කියලා. ඊළඟට තව තියෙන පින්කම් ටිකක් තියෙනවා. බෝධි පූජා තියන බෝමලු හොඳට සුද්ධ පවිත්‍ර කරලා බෝමලුවේ පුළුවන් නම් වැලි අතුරලා එහෙම කරලා බෝධි පූජා තියෙනවා. ඒ බෝධි පූජා තියෙනවා. ඒ අතර විශේෂ පින්කමක් කරනවා. ඒ තමයි පිරිහිදු පැන් කලයක් අරගෙන ඒ පැන් කලයට පිච්චමල් දාලා ඒ පිච්චමල් දාපු පැන් කලේ අතට අරගෙන බෝධිය පැදකුණු කරලා බෝධින්වහන්සේ නාවනවා. ඒ බෝධින්වහන්සේ නාවපු පින උපකාර වෙනවා මාරක දුරු වෙන්න. ඒකට හේතුවක් තමයි දැන් පූජ්‍ය ස්ථානවල වන්දින පුදන තැන් සිද්ධ ස්ථානවල විහෙර විහාරවල දැන් අපි කියමුකෝ මැල වෙලා තියෙන ගහකට වතුර ටිකක් දැම්මොත් වෙන කෘත්‍යය මොකද්ද? අර ගහේ ආයුෂ වැඩි වෙනවනේ. ඒක තමයි පිනට එන්නේ පෙරලා. ඒතර වේලිච්ච කාලයක් නම් මල් පැලවලට වතුර දාලා ඊළඟට තව විශේෂ පිනක් තමයි ඔබ දන්නවා ඉන්දසාල ගුහාවේදී ආයුෂ නැති වුණා සක්දෙවිඳුගේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලම ඒ පුණ්‍ය සංස්කාරය උපද්දවලා ආය අවුරුදු 3 කෝටි 60 ලක්ෂයකට සක්දෙවිඳුට ආයුෂ වැඩි වුණා. ඒක උනේ ඒ සක්දෙවිඳු කලින් සංසාරේ මල් වලට පැන් ඉහලා. මේ වසඹ රජුරුවෝ කලින් සංසාරේ මල් වලට පැන් ඉහලා තියෙනවා කියනවා. ඒ නිසා තමයි කියනවා වසඹ රජුරුවන්ට ඒ මාරකේ දුරු කරගන්න පුණ්‍ය උපදේශය ලැබුණේ. ඒ නිසා කරදරයකින් නිදහස් වෙන්න හරිය උපදේශය ලැබෙන්නත් සංසාරේ පිනක් තියෙන්න ඕන කියනවා. දැන් සමහරට මේ බණ අහනකොට අඩු වයසෙන් මැරිච්ච කෙනෙක්ගේ පවුලක කෙනෙක් හිතෙන්න පුළුවන් අනේ මේ බණ ටික මං කලින් ඇහුවනම් අපේ අසනීප වෙලා හිටපු කෙනා වෙනුවෙන් මට ওই ටික කරන්න තිබ්බනේ කියලා. ඒ උපදේශේ ඔයාලට ඒ වෙලාවේ ලැබුණ නැත්තේ ඒ කෙනා සංසාරේ පින කළා නැහැ. ඒ නිසා දැන් මම සමහර මාර්ග තියෙන අවස්ථාවලදී සමහර අයට දීපු උපදේශයක් තමයි රුවන්වැලිසෑයේ ජයසිරි මහ බෝධින්වහන්සේ වඳිනකොට ඔයාලා වෙනම පැන් තාලියක් අරන් පූජා කරලා තියෙන හැම මල් වලටම පැන් ඉහගෙන යන්න. ඔයාලගේ පූජාවට අමතරව අර සෑ මල්ුවේම පූජා කරලා තියෙන මල් වලට පැන් ඉහගෙන යන්න. ඒ පිනත් අනුමෝදන් කරන්න. ඒතකොට මල් වලට මේ පැන් ඉසීමේ පිනේ ආනිසංස බලන්න. මල් වලට පැන් ඉසීමේ ආනිසංස මාරක දුර වෙනවා. ඊළඟට තමයි අබේ දාන පින්කම්. ඔබ අහලා තියෙනවා අර අනුරාධපුර යුගයේ එක්තරා මේ ස්වාමීන් වහන්සේ නමකට ආයුෂ අඩු වෙලා උන්වහන්සේගේ දීර්ඝායුෂ ලැබුව පින්කම තමයි වතුරට වැටිලා හිටපු දිඹි කූඩුවක් අයින් කළා. ඒ වගේ අබේ දානි මරණයට කැප වුණ සත්තු නිදහස් කිරීම දීර්ඝායුෂ ලැබෙන එක්තරා පිනක්. ඊළඟ එක තමයි බොජ්ජංග පිරිත් වගේ පිරිත් සජ්ජායනා කිරීම. එතකොට පින්වත්නි පිරිත් නිතර සජ්ජායනා කරනකොට පිරිතෙන් ආශිර්වාදය ලැබෙනවා. එයාට අපි ගත්තොත් එහෙම දැන් මේ පිරිත් වලට අපි ආරක්ෂක පිරිත් විදිහට පාවිච්චි කරන්නේ රතන සූත්‍රය, අඟුලිමාල පිරිත, කන්ද පිරිත, මෝර පිරිත, බොජ්ජංග පිරිත, ඊළඟට ආටානාටි පිරිත. මේ වාගේ පිරිත් සජ්ජායනා කරන්න ඕන. එතකොට එයා නිතරම සාමාන්‍ය මාරක වැඩි, කරදර වැඩි, ලෙඩ දුක් වැඩි. එහෙමනම් එයා කරන්න ඕනන්නේ බොජ්ජංග පිරිත් තුනේ. චුන්ද තේර බොජ්ජංගේ, මොග්ගල්ලාන තේර බොජ්ජංගේ,
ඊළඟට කස්සප තේර බොජ්ජංගය. ඒ බොජ්ජංග පිරිත් වලින් පිරිත් පැන් හදලා ඒ පිරිත් පැන් නිතර බොන්න ඕන. ලොකු ආරක්ෂාවක්. අනිවාර්යෙන් පින්වතුනි මේ කාලේ මේ පින්කම් නිතර කරන්න. ඔයාලගේ මේ දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතේ නැති කරගන්න එපා. හොඳට පිනක් දහමක් කරලා බණක් හරි අහලා ඉන්න දිනේ මේ යුගයේ විතරයි. මේ කාලෙන් පස්සේ තාක්ෂණික ලෝකෙන් විනාශ වෙලා පින්පව විශ්වාස කරන්නේ නැති ලෝකයක් එනවා. මේ පහුගිය කාලෙම තාත්තා මරපු පුතාලා මේ ෆෝන් එකේ මේ ඔන්ලයින් ගේම් සෙල්ලම නිසා ෆෝන් නිසා අම්මට තාත්තට මේ අතොස්සන දරුවෝ බිහි වුණා. පින්පව විශ්වාස කරන්නේ ඔය ලෝකෙට ආයෙ ඉපදෙන්න එපා. මනුස්ස ලෝකයේ තියෙන පින්කම් කුසල් යහපත පුළුවන් තරම් කරගෙන අභිත්තරීත කල්යාණේ ඉක්මනින් කරගන්න හොඳ දේවල්. කරගෙන ඉහළට සුගතියකට යන්න. එහෙම නැත්නම් මේ ධර්ම අවබෝධයකට යන්න ආය මේ නරාවලේ වැටෙන්නේ නැතුව. හොඳට කුසල් කරගන්න. එතකොට ඒ පිරිත් කියන ඒවා කරන්න. එතකොට නාගසේන මහරහතන් වහන්සේගේ මලපුඩුවෙන් මිදීම ගැන ප්‍රශ්නේ. නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා මේ පින්වතුන්ට මතක ඇති අපි ඒක විтин විට මතක් කරලා තියෙනවා. ඒ තමයි රජ්ජුරු වහනවනේ කොහොමද මේ ආකාශයේ වනපබ්බතේ රුග්ගමුවල මහ මොහොතේ ගිරි ගුහාවල හිටියත් මරණයෙන් වළකින්න බෑ කියලා කියනවා නම් පිරිත් වලින් කොහොමද ආරක්ෂාවක් එන්නේ කියලා. ඊට පස්සේ කියනවා ආයුෂ සම්පන්නයි නම් වයස සම්පන්නයි නම් බලවත් කර්ම විපාකයක් ඇවිල්ලා නැත්තම් එයාගේ ආයුෂ රඳවන්න එයාව ආරක්ෂා කරන්න පිරිතට පුළුවන්. පිරිත් ආරක්ෂාවට පුළුවන්. කියන රජතුමනි ඔබතුමාගේ ඇස් ඉදිරි පිටම මැලවුණ ගස් වලට වතුර දැම්මොත් ඒ ගහ ආය හැදෙනවා. මැරිච්ච ගහකට වතුර දැම්මා කියලා හැදෙන්නේ. ඒ නිසා ආයුෂ නැත්තම් වයස සම්පන්න නැත්තම් බලවත් කර්ම විපාකයක් ඇවිල්ලා නම් ඒකෙන් පිරිතට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ රජුරෝ කියනවා ස්වාමීනි ඉතින් ආයුෂ තියෙනවා නම් වයස සම්පන්න කෙනෙක් ඒ කියන්නේ ජීවත් වෙන කෙනා කොහොමදවත් ජීවත් වෙනවනේ කියෝ. රජතුමනි ඔබම දැකලා නැද්ද සමහර රෝගීන්ට මේ බෙහෙත දීපු නිසා බේරෙනවා. ඒ බෙහෙත නොදීවුවා නම් බේරෙන්නේ නැහැ. එහෙම බෙහෙත් ඖෂධ වලින් ප්‍රතිකර්ම කරනවා දැකලා නැද්ද? දැකලා තියෙනවා කිව්වා. ඉතින් එහෙනම් බෙහෙත දුන්න නිසා නම් ජීවත් උනේ. ආන් ඒ වගේ. එහෙනම් එයාට හිතන්න තිබ්බනේ ජීවත් වෙන එක කොහොම හරි ජීවත් වෙයි කියලා. එහෙනම් බෙහෙත් නොකර ඉන්න තිබ්බනේ. ආන් ඒ වගේ තමයි ස්පිරිතෙන් ආරක්ෂාවක් තියෙනවා. එතකොට ඒ ආරක්ෂාව එයාට කර්මාවරණේ ආයුෂ සම්පන්නව ඒ කියන්නේ ආයුෂක් තියෙනවා නම් එයාට මේ ඇවිල්ලා තියෙන කරදරේ අතුරු අන්තරාවන් නම් ඒක දුරු කරනවා පිරිතෙන්. කියනවා රජතුමනි කුඹුරකට උනත් කුඹුරේ ගොයම් මැරුණාට පස්සේ වතුර හරවලා හරියන්නේ නමුත් ගොයම් තරුණ කාලේ වතුර හැරෙව්වට පස්සේ මැරෙන්න තියෙන ගොයම් ආයෙ පණ ගහලා එනවා. ඒ වගේ වෙනවා කියෝ. අනිත් එක දැකලා නැද්ද රජතුමනි මන්ත්‍ර බලෙන් කරනවා විස බස්සවනවා සිද්ධ විද්‍යාදරුවෝ අහසින් යනවා මන්ත්‍ර බලෙන්. ඒ වගේ දේවල් කරන්නේ සාමාන්‍ය හැකියාවකින්ද මන්ත්‍ර බලෙන්ද කියලා ඇහුවා. ස්වාමීනි මන්ත්‍ර බලෙන් එහෙම කියනවා නම් තුන් ලෝකෙටම සත්‍ය දේශනා කරව බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වචනේ මනුස්සයට ආශිර්වාදයක් නැති වෙන්නේ කොහොමද? කියනවා රජතුමනි මේ පිරිත් ආරක්ෂාව තියෙන අයට සමහර සර්පයෝ දෂ්ට කරන්න ගත්ත පෙනේ ආය අකුල ගන්නවා කියනවා. ඉතින් කියනවා හැබැයි පිරිතෙන් ආරක්ෂාව ලැබෙන්න පිරිත ගැන විශ්වාසය තියෙන්න ඕන. ඊළඟට තමයි එයාගේ හිතේ හොඳ පැහැදීමක් තියෙන්න ඕන. කෙලෙස් වලින් ආවරණය වෙලා නැති, අවිශ්වාසයෙන් ආවරණය වෙලා නැති, කර්මයෙන් ආවරණය වෙලා නැති හිතට පිරිතෙන් ආශිර්වාද එනවා. හැබැයි කර්මයක් ඇවිල්ලා නම් ඒක කරගන්න බෑ. උදාහරණයක් ගත්තොත් Tamante ඉපදුන දරුවා රැක ගන්න අම්මලාට තාත්තලාට බැරිද? පුළුවන්. නාවනවා, කවනවා, පොවනවා, ප්‍රශ්න ආවොත් ඒවට මැදිහත් වෙනවා. ඒකල දරුවා රැක ගන්නවා. හැබැයි දරුවා රාජ දඬුවම් ලැබෙන වරදක් කරනවා. එතකොට රජුරෝ ඇවිල්ලා, රාජපුරුෂයෝ ඇවිල්ලා මෙයාව ඇදගෙන යද්දී අම්මට තාත්තට මැදිහත් වෙන්න බෑ. හේතු දරුවා කරපු වැරද්දෙන්ම දෙමව්පියන්ටවත් විසඳන්න බැරි විදිහට ප්‍රශ්නෙකට මැදිහත් වුණා. ආන්න ඒ වගේ තමයි පිරිතේ බලෙන් කෙනෙක් රකින්න පුළුවන්. නමුත් බලවත් කර්ම ආවරණයක් આવොත්, විශ්වාසය නැති වුණොත්,
ඒ වගේ දේවල් ඉදිරියේ ඒ පිරිතේ ආරක්ෂා වෙන්නේ. දැන් අද කාලේ ගොඩාක් අයට පිරිත් කිව්වට පිරිත ගැන විශ්වාසය නැහැ. ඒවත් එක්ක අර එයාට ලැබෙන ආශිර්වාදය අඩු වෙලා තියෙන්නේ. මොනව කරන්නද? දැන් ඔයාලා හිතන්න මේ කොරෝනා රෝගෙට මෙතෙක් දෙන්නේ උපදේශ ඔයාලා පිළිපදින ඒවා ඔක්කොම සුද්ධෝ කියපු ඒවානේ ඔක්කොම කරන්නේ. මේ තථාගතයන් වහන්සේ දීපු උපදේශ ටිකක් කියන්නේ. දැන් මාස්ක් දාන එක ඊළඟට මේ අත පිරිසිදු කරන ඒවා මේ මීටරයක් දුරින් ඉන්න ඒවා ඉන්ජෙක්ෂන් විදින ඒවා මේ ඔක්කොම සුද්ධාංග උපදේශනේ. මුළු ලෝකෙම පිළිපදින ඒවානේ. කෝ පිරිත් කියමින් බෝධි පූජා තියමින් ඊළඟට මේ පින්කම් කරමින් ජීවිතේ රැකගන්න මිනිසයන්ගේ කෝ ඒ පැත්තෙන් කරන මේවා එපා කියනෝනේ අපි ඒ දෙන උපදෙස් පිළිපදිනවා. නමුත් අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ විදිහට අපි ආගමනුකූලව මොනවද අපි කරන්නේ කියලා ඔබම බලන්න ඔබගේ හිතත් එක්ක කතා කරලා. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ විදිහට ආයුෂ වැඩි වෙන පින්කම් ටිකක් ඔය බුද්ධ දේශනාවේ තියෙන හැටියට අටුවාවල තියෙන හැටියට ඒ වගේම ඒ විස්තර ටිකක් ඔබට මතක් කරලා තවත් කියන්න කාරණාවක් තියෙනවා. මාරක ගැන බය හිතෙන නරක ස්වප්න පේනවා මිනිස්සුන්. සමහර මිනිස්සු කියන උලංගක් ඇවිල්ලා ගස් කොළන් ඔක්කොම කඩාන ගියාය. ඊළඟට මගේ දත්වල ගැලවිලා අතට ආවාය. ඔය වගේ ගේක බය හිතෙන්න දාඩිය දාගෙන කෑ ගහගෙන නැගිටින හීන වෙනවා. ඔය වගේ දේවල් වලටත් මේ විදිහට ආරක්ෂාව ගන්න පුළුවන්. ඒ වගේ දේවල් වලදී නරක ස්වප්න පේනකොට ඉදිරියේ කරදර පේනකොට කරන්න ඕන දේ තමයි ඉක්මනට බෝධි පූජාවක් තියනවා. තියලා බෝධියට පහන් දැල්වලා රතන සූත්‍රය සජ්ජායනා කළා. ඊළඟට තව දන්න පිරිත් සජ්ජායනා කළා ලෝකපාලක දෙවිවරුන්ට පින් දෙන්න ඕන. කවුද ලෝකපාලක දෙවිවරු? සක් දෙවිඳු, සතරවරන් දෙවියෝ, ආලෝක දෙවියන් ඇතුළු සෙම්පති දෙවිවරු, ඒ වගේම කතරගම සුමන සමන් ආදී දෙවිවරුන්ට පින් දෙනවා. පින් දීලා මම මේ වගේ නරක ස්වප්නයක් දැක්කා. මේ බෝධි පූජාවේ ආනුභාවයෙන් මේ දෙවිවරුන්ගේ රැකවරණින් අපිට ආරක්ෂාව වේවා කියලා. ඊට පස්සේ සාක් දෙවිඳුන්ට සතරවරන් දෙවියන්ට සෙම්පති දෙවිවරුන්ට අපිව රකින්න බාරයි කියලා බාර කරනවා. ඊට පස්සේ පාඩුවේ රැකිලා පින්දහම් කරගෙන ඉන්නවා. අර පෙනිච්ච හීනේ උදේ ඉඳලා හැන්දෑව වෙනකල් කම්බුලේ අති තියාගෙන කල්පනා කර කර ඉන්නේ නැහැ නෝ නැත්තා. එහෙම ඉන්නකොට නොකනෝබී හරි මැරෙනවා. ඉතින් ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ වීරිය කිරීම ප්‍රශංසා කොට වදාලා. යන්නම් වාලේ මොනවාරි වෙන්නම් වාලේ ඔටෝ වෙන්න ආරින් නැතුව වීරිය කිරීම බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා. ඒ නිසා දුර්ලභව කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ රැකගන්න. ආයුෂ රැකෙන මාර්ග දුර වෙන පින්කම් කවුරුත් කරන්නේ. ගෞතම බුද්ධ ශාසනයේ අවසාන යුගයේ මේ බණපද ඇහෙන අවසාන යුගයේ රැකෙන්න කරදර මැදින් හරි බණපදයක් අහන්න සිල් ගුණ දන් රකින්න මේ නරාවලෙන් ගොඩ යන්න ඔබට සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා.